පාරිසරික සමතුලිතතාවය විභාග ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා පේපර් ඩිස්කෂන් එක 2016 අවුරුද්දේ 7 වෙනි රචනා ගැටලුවේ ප්‍රධාන කොටසක් විදියට සම්පූර්ණ ප්‍රශ්නම නෙවෙයි 7 වෙනි රචනා ප්‍රශ්න එසේ ක්වෙස්චන් එකේ කොටසක් විදියට පාරිසරික සමතුලිතතාවය පාඩමෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා අපි ඒක ගලපමු සිම්පල් B කොටස විදියට එන හරි 7 වෙනි ප්‍රශ්නේ B කොටස තමයි තියෙන්නේ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්න පේපර් එක අරගෙන 2016 පේපර් එක අරගෙන 7 වෙනි රචනා ප්‍රශ්නය හරවගෙන B කොටස බලන්න පෙට්‍රෝලියම් ශක්ති ප්‍රභවයක් ඉහත නිස්සාරණ ක්‍රියාවලිය සඳහා යොදාගනී කියලා කියනවා. කලබල වෙන්න එපා. ගානේ උඩ කොටස ගැන මේ කියන්නේ ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙට්‍රෝලියම් ශක්ති ප්‍රභවයක් කියන්නේ ඒ කියන්නේ පෙට්‍රෝලියම් ඩීසල් පෙට්‍රල් ඒ වගේ පෙට්‍රෝලියම් ශක්ති ප්‍රභවයක් ඉහත නිස්සාරණ ක්‍රියාවලිය සඳහා යොදාගනී කියලා කියනවා. මේ ප්‍රශ්නේ උඩ කොටසේ තිබුණේ ස්වභාවික නිෂ්පාදන පාඩමෙන් කොටසක් මම චුට්ටක් එක මතක් කරන්නම්. සිට්‍රොනෙල්ලා කියන සිට්‍රොනෙල්ලා නිෂ්පාදනය සිට්‍රොනෙල්ලා තෙල් නිෂ්පාදනය කරන ක්‍රමයක් ගැන තමයි ගානේ මුල් කොටස තිබුණේ. සිට්‍රොනෙල්ලා තෙල් නිෂ්පාදනය කරන්න ආසවන ක්‍රියාවලියක් භාවිතා කරනවා. ආසවන ක්‍රියාවලියක් කියන්නේ රත් කර වාෂ්ප පිට කර සිට්‍රොනෙල්ලා වෙන් කර ගැනීමේ ක්‍රියාවලියක් කරනවා. දැන් මම මේක උගන්වන්න නෙමෙයි හදන්නේ. එතකොට මේ ආසවන ක්‍රියාවලිය වලට මේ ශාක කොටස් මේ ශාක අඩංගු මේ කොටස් රත් කරන්න ඕනේ. රත් කරන්න බල ශක්තිය අවශ්‍යයිනේ. ඒකට තමයි මේ පෙට්‍රෝලියම් ශක්ති ප්‍රභවයක් ඉහත නිස්සාරණ ක්‍රියාවලිය වලට ගන්නවා කියලා කියන්නේ. හරි. ආන් ඒ වෙලාවේ පෙට්‍රෝලියම් ඉන්ධනය දහනය කරනකොට පෙට්‍රල් ඩීසල් වගේ දේවල් දහනය කරනකොට මොනවද වායුගෝලයට පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. මේදී කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප නයිට්‍රජන් වල ඔක්සයිඩ් සල්ෆර් වල ඔක්සයිඩ් සහ නොදෙවුණු හයිඩ්‍රෝකාබන් කොටස් පිට වෙනවලු. අන්න ඒ පෙට්‍රෝලියම් ඉන්ධනය දහනය කරනකොට මොනවද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප නයිට්‍රජන් වල ඔක්සයිඩ් සල්ෆර් වල ඔක්සයිඩ් නොදැවුණු හයිඩ්‍රෝකාබන් වගේ දේවල් පිට වෙනවලු. මෙම නිස්සාරණ ක්‍රියාවලියේ අපද්‍රව්‍ය ලෙස ඝන ශාක කොටස් නිපද වෙනවලු. මෙම පළවෙනි ප්‍රශ්නය මෙම ක්‍රියාවලියේදී විමෝචනය වන හරිතාගාර වායු දෙකක් නම් කරන්න. පෙට්‍රෝලියම් ඉන්ධනය දහනය කරනකොට පිටවෙන වායු වර්ග දීලා තියෙනවා. මෙතන තියෙන හරිතාගාර වායු මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප කියන දෙන්නම හරිතාගාර වායුනේ. මේ දෙන්නම පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් තියෙන අණු. බලන්න කාබන් ඩයොක්සයිඩ් ගත්තම කාබන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 2යි ඔක්කොම පරමාණු 3යි. පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් තියෙන වායු වෙන්න ඕන. ඒ වගේම ස්ථායී වෙන්නත් ඕන. එහෙනම් මේගොල්ලන්ට කියනවා හරිතාගාර වායු කියලා. ඉතින් මේ දෙන්නම එහෙම වෙන නිසා ඒ දෙන්නම හරිතාගාර වායු එන රෝම ඉලක්ක 1 හරිතාගාර වායු විදියට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ලියන්න. මාත් එක්කම ලියන්න හරි. ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම සටහන් කරගන්න. දැන් මේ මම ලියන දේවල් ඒවත් අවශ්‍ය නම් නිකම් උත්තර ටික ලියා ගන්න නෙවෙයි මෙතන ඉන්නේ ඔක්කොම. ක්‍රමලකම් 2. ඉහත නිස්සාරණ ක්‍රියාවලිය හේතු කොටගෙන විමෝචනය වන අම්ල වර්ෂාව කරේ ඍජු බලපෑමක් ඇති කරන වායු. දැන් මේ කතාවේදී මෙන්න මේ පිට වෙන වායු වලින් අම්ල වැසි ඇති කරන්න හේතු වන වායු මොනවද කියලා අහනවා. පරිසරයේ පාඩමේදී අපි ඉගෙනුවා අම්ල වැසි ඇති වෙන්නේ කොහොමද කියලා. අම්ල වැසි ඇති වෙන්න හේතු වෙන ආම්ලික වායු මොනවද කියලා. උදාහරණයක් විදියට NO2 ගමු. මේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් එකක් තමයි NO2 කියන්නේ. දැන් වායුගෝලයට NO2 වගේ වායු පිට වෙනවනේ මේ වෙලාවේ. දැන් වහින වෙලාවට වැසි වතුරේ
වැසි වතුරේ NO2 දිය වෙලා නයිට්‍රික් වගේ ප්‍රබල ආම්ල හැදෙනවා. නයිට්‍රික් වගේ ප්‍රබල ආම්ල හැදුනම ඒ ප්‍රබල ආම්ල දිය වෙච්ච වැසි ජලයට අපි කියනවා අම්ල වැසි කියලා. ඒ වගේම සල්ෆර් ඔක්සයිඩ් හිතන්නකෝ SO2 SO3 වගේ ඔය පිට වෙනවා කියලා. SO3 කියලා හිතන්නකෝ. සල්ෆර් ඔක්සයිඩ් කියන්නේ SO2 SO3 වගේ ඒවා. SO3 වායුගෝලයට පිට වුණොත් වහින වෙලාවට වැසි ජලයේ SO3 දිය වෙලා H2SO4 සල්ෆියුරික් කියන ප්‍රබල අම්ලය හැදෙනවා. මේ වගේ ප්‍රබල ආම්ල දිය වෙලා pH අගය 5.4 වඩා අඩු pH අගය 5.4 වඩා අඩු වැසි ජලය නිර්මාණය වෙනවා. අන්නේ වැසි ජලයට අපි කියනවා අම්ල වැසි කියලා. අම්ල වැසි. ඒතර උත්තරේ ලියන්න රෝම ඉලක්කම් 2ට අම්ල වැසි ඇති කරන්න පුළුවන් වායු දෙකක් ලියන්නලු. ලියන්න උත්තර NO2 SO3 SO2 කියලා ලියුවත් කමක් නැහැ. NO2 SO3 SO2 ඕන වැඩි දුරටත් කියලා මේවා ලියාගත්තට කමක් නැහැ. නිකන් මේවා ලියන්නේ හරි. උත්තරේට ඕන අර ටික විතරයි NO2 SO3 SO2 වගේ ඒවා උත්තරේ. මේක නිකන් ලියාගන්න අවශ්‍යයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 අදෝරක්ත කිරණ අවශෝෂණය කරගත හැකි වායු අණු වල ලක්ෂණය මොකක්ද? අදෝරක්ත කිරණ අවශෝෂණය කරගන්නේ මේ අදෝරක්ත කිරණ අවශෝෂණය කරගන්නේ ටිකක් ලොකු වායු අංශු. අඩුම ගානේ පරමාණු 3ක්වත් තියෙන්න ඕනේ. පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕන. එහෙම නැත්නම් අර ද්විධ ගූර්ණයක් තියෙන ඒවටත් පුළුවන්. පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඒවා. හරි එහෙනම් වායු අණු වල තියෙන ලක්ෂණය ලියන රෝම ඉලක්කම් 3 පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් නැති වායු අණු වීම. පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් නැති වායු අණු වීම. රෝම ඉලක්කම් 4 සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ මූලික අරමුණු 3ක් ලියන්න. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය පාඩමේ අන්තිමට අපි කතා කරනවා. අපි පරිසරයේ පාඩමේ පරිසරයේ කොටස් 4කට බෙදලා වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය, ජෛවගෝලය කියලා ඒ එක එක කොටස් විනාශ වෙන හැටි මිනිස්සුන්ගේ වැඩ නිසා ඉගෙන ගත්තා. වායුගෝලය විනාශ වුණා වායු දූෂණයෙන්. ජලගෝලය විනාශ වුණා ජල දූෂණයෙන්. ශිලාගෝලයේ විනාශ වෙනවා පාංශු දූෂණයෙන් කියලා කතා කරා. ඊට පස්සේ මේ දූෂණ ක්‍රියාවලිය මේ පරිසර විනාශය නවත්ත ගන්න මේක බැලන්ස් කරගන්න නම් මිනිස්සු ඒ වගේම මේ කර්මාන්ත ශාලා පවත්වගෙන යන අය පරිසර හිතකාමී විදිහට තමන්ගේ කර්මාන්ත ශාලා පවත්වගෙන යන්න ඕන. අන්න ඒකට තමයි සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය කියන එක එන්නේ. ඒ නිසා සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය යටතේ කිසියම් කර්මාන්තයක් පවත්වාගෙන යනවා නම් ඒ කර්මාන්ත ශාලාවෙන් කිසිම වෙලාවක අපද්‍රව්‍ය වගේ දේවල් එළිය පරිසරයෙන් නිකුත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඒ යාන්ත්‍රණය තුලම හැබෙන අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ඇතුළෙම දේවල් වලට ප්‍රයෝජනයට ගන්නවා. ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්, නවීකරණය කිරීමෙන් එක එක ක්‍රම වලින්. ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්, නවීකරණය කිරීමෙන් එක එක ක්‍රම වලින් කර්මාන්ත ශාලාවේ ඇතුළේ හැදෙන අපද්‍රව්‍ය ඒගොල්ලෝ නැවතත් කර්මාන්ත ශාලාව ඇතුළෙම මොකක් හරි ප්‍රොසෙස් එකකට පාවිච්චි කරනවා. ඒ නිසා මේ කර්මාන්ත ශාලාවෙන් එළියට අපද්‍රව්‍යයක් නිකුත් වෙන්නේ බොහොම කලාතුරකින් නිකුත් කරත් ඒක අපද්‍රව්‍යයක් නොවන මට්ටමකට පත් කරලා තමයි මේගොල්ලෝ නිකුත් කරන්නේ.
ඒ නිසා සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ තියාගෙන යන කර්මාන්ත ශාලාවක් හැමතිස්සෙම පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවක් විදියට සමාජගත වෙනවා. හොඳ කීර්ති නාමයක් ඒ සමාගමට ලැබෙනවා. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ මූලික අරමුණු 3. 1. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. දැන් ගෙදරත් ඕක තියෙනවා ළමයි. අම්මා වියන කොටයි අක්කා වියන කොටයි වෙනසක් තියෙනවනේ. අම්මා වියනකොට අමුද්‍රව්‍ය භාවිතය අවම වෙනවා. හැබැයි කෑමේක රස අවුලකුත් නැහැ. හොඳටම කෑමේක තියෙනවා. අක්කා වියනකොට අමුද්‍රව්‍ය උපරිම නාස්ති කරනවා. අන්න සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය අකලංග නැහැ. අමුද්‍රව්‍ය භාවිතය අවම කරනවා කියන්නේ මේ භාණ්ඩ හදන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. අමුද්‍රව්‍ය ගේන්න නැතුව ඔන්න අමුද්‍රව්‍ය ගේන්න එපා අපි වැඩ කරන්නේ. ඒක නෙවෙයි. පාවිච්චි කරන අමුද්‍රව්‍ය සකසුරුවම්ම පාවිච්චි කරනවා. අම්මා රසට කැම ටික හදනවා තියෙන අමුද්‍රව්‍ය ටික සකසුරුවම්ම පාවිච්චි කරලා නාස්ති කරන්නේ නැතුව. අම්මා හරියට ලේබල් කරලා බෝතල් වල අමුද්‍රව්‍ය ලස්සනට ගබඩා කරලා තියෙනවා. හිතන්න කිරි ටින් එකක් ගෙන මොකක් හරි ගෙනාම ඒක කල්ලිකුත් වෙනකන් ඉන්නේ නැහැ. සමහර වෙනවා ෆ්‍රිජ් එකේ දෙයක් දානවා ආයේ මාස 5කට විතර පස්සේ මතක් වෙන්නේ. අරන් බැලුවම කල්ලිකුත් වෙලා විසි කරනවා. අන්න අමුද්‍රව්‍ය නාස්තියක්. ආහාරයන් නිෂ්පාදනය කරගෙන අමුද්‍රව්‍ය ටිකක් කල්ලිකුත් වෙලා විසි කරන්න ඕන. ගෙදර එහෙමනම් ලොකු කර්මාන්ත ශාලාවල මේක කොහොමද වෙනව නැද්ද? සමහරවිට ගබඩා කරලා තියෙන අමුද්‍රව්‍ය මාස ගණන් තියෙනවා ආයේ අර ගිහිල්ලා බැලුව විශේෂම රජයේ සමාගම් වල ගිහිල්ලා බැලුවට පස්සේ අමුද්‍රව්‍ය දැන් ගන්න බෑ නිෂ්පාදන ක්‍රියාවලියට. මාර අමුද්‍රව්‍ය නාස්තියක්, පරිසර විනාශයක්. අන්න ඒ වගේ දේවල් සිද්ධ නොවි ප්‍රශස්ත විදියට අමුද්‍රව්‍ය ගබඩා කරලා නාස්ති වෙන නොදී පාවිච්චි කරලා අපිට පුළුවන් අමුද්‍රව්‍ය භාවිතය අවම කරගෙන කර්මාන්ත ශාලාවේ අවසාන නිෂ්පාදනය සුපිරියටම කරන්න පුළුවන්. අන්න සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය ඇප්ලයි වෙච්ච සමාගමක්. හරි. ඒතර ඒකට තමයි අපි අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම කියලා කිව්වේ. මම දැන් උත්තරේ විතරයි කිව්වේ. ඒකට අවශ්‍ය වටපිටාවකුත් දැන් කිව්වා. ඕන එකක් ලියා ගන්න වරහන් තුල. ඒක තමයි එහෙම ලියන්නකෝ. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම කියලා ලියුවනේ. කෙටි ඉරක් ගහලා ලියන්න. එනම් මේ ටික විභාගෙට ලියන්න ඕනේ. හරි. මම මේ ඔයා වෙනුවෙන් ලියන්නේ. එනම් අමුද්‍රව්‍ය නිසිලෙස ගබඩා කර අමුද්‍රව්‍ය නිසිලෙස ගබඩා කර පවත්වාගෙන යෑම අමුද්‍රව්‍ය කල්ලිකුත් වීමට පෙර නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීම වැනි ක්‍රමවේද මගින් අමුද්‍රව්‍ය භාවිතය අවම කළ හැක. right. දෙවෙනි ස්ටෙප් එක තමයි භාණ්ඩ නවීකරණය කිරීම. ලියන අංක 2 භාණ්ඩ නවීකරණය කිරීම. ඒ කියන්නේ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ දෙවෙනි අරමුණ තමයි කර්මාන්ත ශාලාව ඇතුලේ භාණ්ඩ නවීකරණය කරනවා. ඒ කියන්නේ අපි හිතමු ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ඒගොල්ලෝ ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන්නේ ලානිල් පැහැයෙන් හෝ අවරණ පැහැයෙන්. එතකොට මේ ප්ලාස්ටික් බෝතල් නැවතත් අපිට ප්‍රතිචක්‍රීකරණය කරලා ඒ කර්මාන්ත ශාලාව ඇතුළෙම නැවතත් ප්ලාස්ටික් බෝතල් හදන්න ගන්න පුළුවන්. තද පැහැ වලින් ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරොත් ප්‍රතිචක්‍රීකරණය කරන්න අපහසුයි. නැවතත් භාවිතයට ගන්න අපහසුයි. ඒ නිසා ලානිල් පැහැයෙන් හෝ අවර්ණ පැහැයෙන් ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරනවා. ඒ බෝතල් සමාජගත වුණාට පස්සේ වෙළඳ පොළවල් වලට යනවා. ආයෙත් ඒවම එකතු කරලා. ඔයා දැකලා ඇති අර හයිවේ එකට එක්සිට් වෙන තැන්වල ගහලා තියෙනවා අර මේ ලස්සනට hina වෙන පුංචි ගෑනු දරුවෙක් තියාගෙන ඉන්නවා ප්‍රතිචක්‍රීකරණ බදුන් කීපයක්. ඒ බදුන් වලට ප්ලාස්ටික් බෝතල් දාන්න කියලා ආයාචනය කරනවා. වාහනවල යන අය ඒගොල්ලන්ගේ වතුර බීලි වරන ඒවා බීම බීලි වරනේ ප්ලාස්ටික් බෝතල් අරකට දානවා.
ඒ බෝතල් අරන් ගිහිල්ලා මොකද්ද කරන්නේ? ප්‍රතිචක්‍රීකරණය කළා නැවතත් ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනයට බොහෝ වෙනත් දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. අන්න එහෙම සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය ඇතුලේ කිසිම වෙලාවක පරිසරයට අපද්‍රව්‍ය පිට වෙන්න දෙන්නේ නැහැ. ඒවා නැවතත් අරගෙන නැවත භාවිතා කරන්න පොළඹවනවා. භාණ්ඩ නවීකරණය කරනවා කියන්නේ ඒක. අලුත් ක්‍රම වලට භාණ්ඩ නිෂ්පාදනය කළ වෙනද බොලට දානවා. එතකොට ඒ භාණ්ඩ වලින් පරිසරයට හානිය වීම අවම වෙන විදියට. මම මේ ප්ලාස්ටික් බෝතල කතාව කිව්වේ එහෙම. හරි. කෙටියෙන් ඉරක් ගහලා කෙටියෙන් ලියන්න. එනම් අවර්ණ හෝ ලා නිල් පැහැති ප්ලාස්ටික් බෝතල් නිපදවීමෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය කර කර්මාන්ත ශාලාව තුලම නැවත භාවිතයට ගත හැකි වීම. ඒ වගේම තමයි රසදිය අඩංගු CFL බල්බ වැනි දේවල් පරිසරයට දාන්නේ නැහැ. නිෂ්පාදනය කරන එක නවත්වනවා. නවත්ත ලේනකොට LED බල්බ නිෂ්පාදනය කරනවා. ඒතර පරිසරයට හොඳක් නෙවෙන්නේ. භාණ්ඩ නවීකරණය කරනවා කියන්නේ ඒක. CFL බල්බ හදා ඉන්න සමාගමක් කියනවා මම තවත් මේක හදන්නේ. අපි දැන් LED බල්බ හදනවා. එතකොට පරිසරයට රසදිය එකතු වෙන්නේ නැහැ නේ. හරි. අන්න ඒ වගේ ඒවා. දැන් ඒකත් ලියන්න ඕනේ ටියුට් එකේ ඒවා තියෙන නිසා. අපි ඊට පස්සේ යමු එහෙනම් තුන්වෙනි ස්ටෙප් එකට. තුන්වෙනි එක තමයි ලියන අංක 3. ප්‍රතිචක්‍රීකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණයට සයිකල් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය පවත්වාගෙන යන සමාගමක්. හිතන්න ඔයාලට තියෙන සමාගමක් කියලා. එතන ඔය වගේ සමාගම ඇතුලේ මේ අරමුණක් තියෙන්න ඕන. මොකද්ද? ප්‍රතිචක්‍රීකරණය කියන එක සමාගම ඇතුලේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ලෝහ කම්බි නිෂ්පාදනයක ලෝහ දණු නිෂ්පාදනය කරන සමාගමක් කියලා හිතන්නකෝ. ඔයා මීටරයක් දිග ලෝහ දණු තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට එහෙම නිෂ්පාදනය කරද්දී කොන් කෑලි කැපෙන්නේ අර. මීටරයක් දිග කෑලි කපනකොට අන්තිමට පොඩි කොන් කෑලි ඉතුරු වෙනවා. පොඩි ලෝහ කෑලි අන්තිමට ඉතුරු වෙනවා. කාලයක් යනකොට විශාල කොන් කෑලි එකතු වෙනකොට ලොකු ප්‍රමාණයක් අපත ලෝහ කෑලි එකතු වෙනවා. ඒ අපත ලෝහ කෑලි උස්සන් ගිහලා අපි කාණුවකට දාන්නේ නැහැ. කැලේට ගිහිල්ලා දාලා එන්නේ නැහැ. ඒ අපත ලෝහ කෑලි ටික ආයමත් වුණු කරලා කම්බි නිෂ්පාදනයේ සමාගම ඇතුළෙන් පාවිච්චි කරනවා. සමාගම ඇතුළෙම ඒ අපද්‍රව්‍ය ආය අරගෙන ඒකම ප්‍රතිචක්‍රීකරණය කරලා උණු කරලා ආයමත් කම්බි හදන්න පාවිච්චි කරනවා. සමාගමෙන් එළියට අපද්‍රව්‍ය දෙන්නේ නැහැ. එතකොට ඒ සමාගමට මාර කීර්ති නාමයක් නෙන්නේ. ඒ නිසා ඔයා සමාගමක් දානවා නම් සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය තියාගන්න. ඔයාගේ ගෙදර ඇතුලේ මේ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය තියාගන්න පුළුවන් තරම්. හරි. ප්‍රතිචක්‍රීකරණ කෙටියක් එනම් කිසියම් ලෝහ දඬු නිෂ්පාදනය කරන සමාගමක් නිෂ්පාදනයේදී ඉවත් වන අපත ලෝහ කැබලි උණු කර නැවතත් කර්මාන්ත ශාලාව තුලම ලෝහ දඬු නිෂ්පාදනයට යොදා ගැනීම රෝමිලාකම් 5 මං කිව්වා මේ සිම්පල් B කොටස අපි කරන්නේ මේ ගානේ A කොටසේ සිට්‍රොනෙල්ලා කියන තෙල් නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන තියෙන්නේ ඒකට පාවිච්චි කරන ශාක කොටස් අන්තිමට මේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ මේ ශාක කොටස් අපද්‍රව්‍ය විදිහට ඉතුරු වෙනවා උදාහරණයක් අපි තේ කොළ වලින් කැෆේන් නිස්සාරණය කරලා ඉවරනාම අන්තිමට තේ මණ්ඩි ඉතුරු වෙනවා. ගෙදර තේ බීලා තේ කහටයක් හැදුවට තේ අර තේ කුඩු තේ මණ්ඩි ඉතුරු වෙන්නේ. අන්න ඒ වගේ
සිට්‍රොනෙලා නිෂ්පාදනයෙන් පස්සේ අන්තිමට ඒ අර තේ කොළවල තේමන් ඉතුරු වෙනවා වගේ ශාක කොටස් ඉතුරු වෙනවා අපද්‍රව්‍ය විදියට. ඒ අපද්‍රව්‍ය අපිට බැරි ළමයිනේ බල ශක්තිය නිෂ්පාදනය කරන්න ගන්න පුළුවන්. කොහොමද? අපිට පුළුවන් ඒ ශාක කොටස් පාවිච්චි කරලා ජීව වායුව නිෂ්පාදනය කරන්න. ඒ නිෂ්පාදනය කරන ජීව වායුවෙන් අපිට පුළුවන් සිට්‍රොනෙලා තෙල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය තාපය නිෂ්පාදනය කරගන්න. බලන්න ප්‍රශ්නේ. ඉහත නිස්සාරණ ක්‍රියාවලියේදී නිපද වෙන අපද්‍රව්‍ය භාවිතයෙන් සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය මත පිහිටා පරිසරයට සිදුවන හානිය අවම කර ගනිමින් එම ඵලයම ලබාගතයි ක්‍රමයක්, ඒ කියන්නේ සිට්‍රොනෙලා තෙල් ආයමත් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරන්න කියනවා. එතකොට ශාක මෙය අපද්‍රව්‍යනේ ඉතුරු වෙන්නේ. කොහොමද මේක අපි සිට්‍රොනෙලා තෙල් නිෂ්පාදනයේට ආයෙත් පාවිච්චි කරන්නේ? ශාකමය අපද්‍රව්‍ය වලින් හදනවා අපි ජීව වායුව. ඒ ජීව වායුවෙන් අපිට පුළුවන් රත් කිරීම කරන්න. කරලා ආසවණය මගින් සිට්‍රොනෙලා තෙල් නිස්සාරණය කිරීමේ ක්‍රියාවලිය කර්මාන්ත ශාලාව ඇතුළේ අපිට ආයමත් කරගන්න පුළුවන්, නැවත නැවත කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය ශක්තිය අපිට මෙතන මේ ඉතුරු වෙන අපද්‍රව්‍ය ටික මගෙන් හදන ජීව වායුවෙන් ගන්න පුළුවන්. ඒ ගැන තමයි අහන්නේ. රෝමිලාකම් 5 ලියන සිට්‍රොනෙලා තෙල් නිපදවීම සඳහා ආසවණයේ වැනි ක්‍රම යොදා ගන්න අතර ආසවණයේ වැනි ක්‍රම යොදා ගන්න අතර එම රත් කිරීම සඳහා බල ශක්තිය අවශ්‍ය වේ. එම රත් කිරීම සඳහා බල ශක්තිය අවශ්‍ය වේ. එම බල ශක්තිය නිපදවා ගැනීමට මෙම කාබනික අපද්‍රව්‍ය යොදාගෙන ජීව වායුව බයෝගෑස් එක ජීව වායුව කර්මාන්ත ශාලාව තුලම නිපදවාගත හැකිය. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පනේ තියෙන අපද්‍රව්‍ය ටික විසි කරේ නැහැ. අපද්‍රව්‍ය වලින් ජීව වායුව හදාගත්ත ඒකෙන් තමයි අපි දැන් ශක්තිය ගන්න. ජීව වායුව කර්මාන්ත ශාලාව තුලම නිපදවාගත හැකිය. හරි ළමයි 2015 A level රචනා පේපර් එකේ ඔය හරව ගන්න 7 වෙනි ගාන. එසේ පේපර් එකේ 7 වෙනි ගාන. එසේ පේපර් එකේ 7 වෙනි ගානේ ඒ කොටස පාරිසරික සමතුලිතතාවයේ පාඩමෙන් අහලා තියෙන. අපි එහෙනම් කතා කරමු පරිසරයේ පාඩමෙන් අහපු ප්‍රශ්නේ. ගෝලීය උණුසුම ඉහළ යාම හරිතාගාර ආචරණය වර්තමාන ප්‍රධාන පාරිසරික ගැටලුවකි. හරිතාගාර ආචරණය කෙටියෙන් පැහැදිලි කරන්න. අපි ඕනෝටත් වඩා මේ ගැන දන්න නිසා අපි ඒක කෙටියෙන් පැහැදිලි කරමු. ලියන පළවෙනි තරුව. සූර්යාගේ සිට එන පාරජම්බූල කිරණ. සූර්යාගේ සිට එන පාරජම්බූල කිරණ පෘථිවි පෘෂ්ඨයේ විසින් අවශෝෂණය කරගනි. පෘථිවි පෘෂ්ඨයේදී අවශෝෂණය කරගනි. ඊළඟ තරුව පරාවර්තනය වන අදෝරක්ත කිරණ. පරාවර්තනය වන අදෝරක්ත කිරණ හරිතාගාර වායු විසින් අවශෝෂණය කරගනි.
හරිතාගාර වායු විසින් අවශෝෂණය කරගනී. ඊළඟ තරුව හරිතාගාර වායු රත් වීම මගින් ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම හරිතාගාර වායු රත් වීම මගින් ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම හරිතාගාර ආචරණය ලෙස සැලකේ. හරිතාගාර වායු ලෙස සැලකේ. රෝමිලකන් 2 පෘථිවි වායුගෝලයේ ජල වාෂ්ප වලට අමතරව පවතින ප්‍රධාන හරිතාගාර වායු හතරක්. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, SF6 ස්වභාවික ඒවා දාන්න. පෘථිවි වායු ප්‍රධාන හරිතාගාර වායු හතරක්. ඔව් ස්වභාවික ඒවා විතරක් නෙවෙයි. මොකද SF6 කියන්නේ සල්ෆර් හෙක්සාෆ්ලුවරින් කියන්නේ કૃතිම වායුවක්. මිනිස්සු හදපු වායුවක්. මේ ඔක්කොම ප්‍රධාන හරිතාගාර වායු. ඔයාලට මතකයි තියරි ක්ලාස් එකේ ඉගෙනනවා මේගොල්ලන්ගේ වායුගෝලය උණුසුම් කිරීමේ හැකියාව GWF වගේ global warming potential වගේ කීයද කියලා. GWF value එක කාබන් ඩයොක්සයිඩ් ගේ 1යි. වායුගෝලයේ උණුසුම් කිරීමේ හැකියාව මෙයාගේ 1 නම් මෙයාගේ ඒ වගේ 22 ගුණයක් වැඩි. CH4 ගේ. ඊට පස්සේ N2O ගත්තම 310යි. 16800යි. SF6 ගේ. GWF වගේ. හරිද? මම මේක නිකන් දුන්න තියරි ටියුට් එක 16300යි මෙතන 800යි. තව ඔය හෙලෝ කාබන් කාබන් ඩයොක්සයිඩ් ගේ GWF වගේ කියන්නේ global warming potential ඒ කියන්නේ වායුගෝලයේ උණුසුම් කිරීමේ හැකියාව හරිතාගාර ආචරණයට මෙයා දක්වන බලපෑම 1 නම් කාබන් ඩයොක්සයිඩ් ගේ GWF value එක 1 නම් ඊට සාපේක්ෂව CH4 ගේ 22 ගුණයක් වායුගෝලයේ උණුසුම් කිරීමේ හැකියාව ප්‍රබලයි. එහෙනම් CO2ට වඩා CH4 ඒ කියන්නේ මීතේන් ප්‍රබල හරිතාගාර වායුවක් වෙනවා. බලපෑම වැඩි. නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායු ඊටත් වඩා ප්‍රබලයි 310 ගුණයක්. කාබන් ඩයොක්සයිඩ්ට වඩා 310 ගුණයක් GWF වගේ වැඩි. සල්ෆර් හෙක්සාෆ්ලුවරින් ගත්තම 16300යි. හිතා ගන්න පුළුවන් නේ. එයාගේ ප්‍රබලතාවය. හරි මම මේවා නිකන් කිව්වේ හරි. මේ ටික විතරයි උත්තරේට අවශ්‍ය වෙන්නේ. හරි. රෝමිලකන් 3. ගැටළු අංක 2 ඔබ සඳහන් කළ එක් හරිතාගාර වායුගෝලයට එක් කරන මිනිස් ක්‍රියාකාරකම් එක බැගින් ලියන්නලු. කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ කොහොමද ලියන රෝමිලකන් 3? CO2 කෙටීරක් පොසිල ඉන්ධන දහනයේනි. රෝමිලකන් 3 CO2 පරිසරයට පිට වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පොසිල ඉන්ධන දහනයේනි. මීතේන් පිට වෙන්නේ CH4. වගුරු බිම්වල කෘෂි අපද්‍රව්‍ය වියෝජනයේදී වගුරු බිම්වල කෘෂි අපද්‍රව්‍ය වියෝජනයේදී නයිට්‍රස් ඔක්සයිඩ් රසායනික පොහොර
රසායනික පොහොර මත පාංශ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙනි. පාංශ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙනි. පාංශ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙනි. ඊට පස්සේ SF6 සල්ෆර් හෙක්සාෆ්ලුවරින් ස්විච් ගියර් අලුත් වැඩියා වේදී පිටවන පරිවාරක වායු ස්විච් ගියර් අලුත් වැඩියා වේදී පිටවන පරිවාරක වායු SF6 කියන්නේ ස්විච් ගියර් වල අඩංගු පරිවාරක වායුවක්. පරිවාරක වායු ලෙස. ප්‍රෝමිලක්කම් 4 ගෝලීය උණුසුම ඉහළ යාමට හරිතාගාර වායු දායක වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඊටාම සරලයි. ගෝලීය උණුසුම වැඩි වෙන්න මේගොල්ලෝ දායක වෙන්නේ කොහොමද? මේ විදිහට එක එක මිනිස් ක්‍රියාකාරකම් නිසා අධිකව මේ හරිතාගාර වායු පරිසරයට එකතු වීමෙන් පරිසර උෂ්ණත්වය සමස්ත ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වෙනවා. ඒක තමයි සිද්ධිය. හරි. එහෙනම් ලියන්න රෝමිලක්කම් 4 හරිතාගාර වායු ප්‍රතිශතය වැඩි වෙන විට ඒවා මගින් වැඩිපුර අදෝරක්ත කිරණ උරා ගැනීම නිසා අදෝරක්ත කිරණ උරා ගැනීම නිසා වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වේ. රෝමිලක්කම් 5 ගෝලීය උණුසුම් වීම. ඒ කියන්නේ හරිතාගාර ආචරණය නිසා සිදුවන අහිතකර බලපෑම් 5ක් ලියන්න. 5ක් නෙමෙයි කොච්චර ලියන්න පුළුවන්ද? හිතලා ලියන්න පුළුවන්. මේ ටීවී එක බලවන ඇහෙනේව. හරිතාගාර ආචරණය නිසා සිද්ධ වන අහිතකර බලපෑම් මොනවද? එකක් ග්ලැසියර් දියවීම. සමහර ග්ලැසියර් සම්පූර්ණයෙන්ම දිය වෙලා ඒවට අවසන් ගෞරව දක්වන්න මිනිස්සු වෙන දර්ශන පහුගිය දවස්වල අපි ටීවී එකේ අන්තර්ජාලයේ දැක්කා. උෂ්ණත්වය වැඩි වෙනකොට අයිස් තටු සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. ග්ලැසියර් දියවීම. තව දේශගුණ රටා වෙනස් වීම. උෂ්ණත්වයට සංවේදී ජීවීන් වඳවීම. උෂ්ණත්වය වැඩි වෙනකොට ඒකට සංවේදී අය මැරෙනවනේ. දරා ගන්න බැරුව. උෂ්ණත්වයට සංවේදී ජීවීන් වඳවීම. ආක්‍රමණශීලී පලිබෝධකයින් වැඩිවීම. වසංගත පැතිරීම. උෂ්ණත්වය වැඩි වෙනකොට ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙලා රෝග බෝ වෙන එක වැඩි වෙලා වසංගත පැතිරෙනවා. තව කාලගුණ රටාව වෙනස් වීම, දූපත් යටවීම, අර ග්ලැසියර් දිය වෙනකොට දූපත් එහෙම ඒව ලියන්නත් පුළුවන්. හරි. ඒතර 2015 රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස විතරයි පරිසරය පාඩමෙන් අහලා තියෙන 7 වෙනි ගානේ. අපි එතනින් කතාව ඉවරයි. එහෙනම් අපි වීඩියෝ ලෙසන් එකේ වැඩ කටයුතු මෙතනින් ඉවර කරනවා.